right. එහෙනම් අපි දන්නවා ජීවීන් විදියට ශාක සහ සතුන් ඉන්නවා. සුද්ධ ජීවීන් මම මෙතෙන්දී අරගෙන නැහැ. ඒ ශාක සහ සතුන් තුල සිදුවෙනවා පරිවෘත්තීය ක්‍රියාව. ඒ පරිවෘත්තීය ක්‍රියාවන් වලට උදාහරණ තමයි ප්‍රභා සංශ්ලේෂණය, ශ්වසනය, ප්‍රෝටීන සංශ්ලේෂණය, DNA RNA සංශ්ලේෂණය සහ විවිධ නොයෙකුත් ආකාරයේ කාබනික සංයෝග සහ අකාබනික සංයෝග නිකුත්. එතෙන්දී අපි අවධානය යොමු කරන්නේ බහුතරයක්ම නිපද වෙන කාබනික සංයෝග. මේ ජීවීන් තුළ නිපද වෙන මෙන්න මේ කියන කාබනික සංයෝග මොනවා මගින්ද? පරිවෘත්තීය ක්‍රියා මගින් නිපද වෙන කාබනික සංයෝග අපි පොදුවේ කියනවා ස්වභාව නිෂ්පාදනය. එතකොට මෙන්න මේ කියන ස්වභාව නිෂ්පාදන නිපද වීම සඳහා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, සල්ෆර්, ජලය වැනි අමුද්‍රව්‍ය සහ සූර්ය ශක්තිය වැනි බල ශක්තියක් උපයෝගී කරගන්න. ඒකල්ල නිපදවන යම් කිසි ද්‍රව්‍යයක් ඒක ස්වභාව නිෂ්පාදනයක් වෙනවා. උදාහරණයක් විදිහට මම කිව්වා පිෂ්ඨය. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් කියන්නේ මේ ජීවීන් තුළ නිපදවන ස්වභාව නිෂ්පාදනය. ඊළඟට ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල මෙන්න මේවා වෙලා මොනවද වෙන්නේ? ස්වභාව නිෂ්පාදනය. එහෙනම් අපිට සරල අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්. යම්කිසි ජීවියක තුල පරිවෘත්තීය ක්‍රියා මගින් නිපදවනු ලබන කාබනික සංයෝග පොදුවේ අපි හඳුන්වනවා ස්වභාව නිෂ්පාදනය කියලා. ඒ සඳහා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, සල්ෆර් වැනි අකාබනික සංයෝගද අකාබනික ද්‍රව්‍යයන්ද ජලය සහ සූර්ය ශක්තියද උපයෝගී කරගන්න. right එහෙනම් ලියමු ටියුට් එක නැදී ලියන්න ස්වභාව නිෂ්පාදනය යනු ටියුට් එක තියෙනයි ලියන්න ඕමනාවක් නැහැ. ඒක ලියලා තියෙන්නේ ස්වභාව නිෂ්පාදනය යනු. එම්නම් ලියමු එතන සජීවී පද්ධති තුල මේකේ PDF එක නෑ ටයිප් කරපු කෙනා ගාවත් නෑ PDF එක. ෆොටෝ ටිකක් නම් ගහලා දාන්න පුළුවන්. සජීවී පද්ධති තුල ජලය හිරුවෙලිය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් වැනි අකාබනික ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් පරිවෘත්තීය ක්‍රියා මගින් නිපදවනු ලබන පරිවෘත්තීය ක්‍රියා මගින් නිපදවනු ලබන කාබනික සංයෝග ස්වභාව නිෂ්පාදන වේ.
එහෙනම් ජීවීන් තුල නිපද වෙනු ලබන කාබනික සංයෝග තමයි පොදුවේ කියන්නේ ස්වභාව නිෂ්පාදන කියලා. ඒ ස්වභාව නිෂ්පාදන නිපද වෙන්නේ ජීවීන් තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියාමක. හරි. ඒ සඳහා දායක වෙනවා අකාබනික ද්‍රව්‍යයන් ජලය සහ ශක්ති ප්‍රභවයක් දායක වෙනවා. විශේෂයෙන්ම දායක වෙන්නේ සූර්ය ශක්තිය. මෙන්න මේ කියන ස්වභාව නිෂ්පාදන අපි අපේ ඉගෙන ගැනීමේ පහසුව සඳහා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මේ කියන ස්වභාව නිෂ්පාදන අපි ඉගෙන ගැනීමේ පහසුව සඳහා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසකට කියනවා ප්‍රාථමික පරිඋත්තජ කියලා. එක කොටසකට කියනවා ප්‍රාථමික පරිඋත්තජ කියලා. මේ පරිඋත්තජ කියන වචනේ ඉන්නේ මෙටබොලිටිස් කියන වචනේ. අපේ ඇඟේ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලියකට අපි කියන්නේ මෙටබොලික් රියැක්ෂන් එකක් කියලා. එතකොට ඒකෙන් හැදෙන දේවල් වලට කියනවා මෙටබොලිටිස් කියලා. ඒ හින්දා ඒක සිග්නල් එකට දානකොට දාලා තින්නේ පරිඋත්තජ කියලා. ජයන්න මේ තියෙන්නේ. ඒ වගේම දෙවෙනි කණ්ඩායම අපි හඳුන්වනවා ද්විතීක පරිඋත්තජ කියලා. එහෙනම් ස්වභාව නිෂ්පාදන අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකකට කියනවා ප්‍රාථමික පරිඋත්තජ කියලා, අනිකට කියනවා ද්විතීක පරිඋත්තජ කියලා. යම්කිසි ජීවියෙක් ගත්තහම අන්නේ ජීවියාගේ අනිවාර්යයෙන්ම වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වෙනවා විකසනය, ප්‍රජනනය. මෙන්න මේ ක්‍රියාවලීන් සඳහා අත්‍යවශ්‍ය වෙන ස්වභාව නිෂ්පාදන ආකාරයට අපි කියනවා ප්‍රාථමික පරිඋත්තජ කියලා. එතකොට ජීවියෙකුගේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. විකසනයේ ප්‍රජනනය වැනි කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මෙයාට යම්කිසි ජීවිතයේ යම්කිසි අවධියකදී විශේෂයෙන්ම පරිණත අවධියේ එයාගේ යම් යම් කාර්යයන් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වෙනවා මේ කියන සංයෝග. උදාහරණයකට ආරක්ෂාව සපයා ගැනීම සඳහා කුමීන් ආකර්ෂණය කර ගැනීම. එහෙම නැත්නම් යම් කිසි සත්තුන් ප්‍රමා කොටසක් විකර්ෂණය කර ගැනීම. අන්න ඒ වගේ අවශ්‍යතාවයන් සඳහා නිපද වෙන සංයෝග අපි කියනවා ද්විතීක පරිඋත්තජ කියලා. මම මේ සරල අර්ථ දැක්වීමක් තුනේ. එහෙනම් අපි ගත්තාම මෙන්න මේ ස්වභාව නිෂ්පාදන ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. ප්‍රාථමික පරිඋත්තජ සහ ද්විතීක පරිඋත්තජ කියලා. යම්කිසි ජීවියෙකුගේ වර්ධනය සඳහා අතිශයින් අත්‍යවශ්‍ය විකසනීය ප්‍රජනනය සඳහා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම මේක සෑම ජීවියෙක් තුළම නිපද වෙනවා. හැබැයි මේ ද්විතීක පරිඋත්තජ හැම ජීවියෙක් තුළම නිපද වෙන්නේ නැහැ. ඇතැම් ජීවීන් තුළ පමණයි නිපද වෙන්නේ. මේවා මේ ක්‍රියාවලීන් සඳහා අවශ්‍ය වෙනවා නම් මහා පරිමාණයෙන් ඕනේ. කියන්නේ විශාල ප්‍රමාණ වලින් නිපද වෙනවා. විශාල ප්‍රමාණ වලින් නිපද වෙනවා. හැබැයි මේවා විශාල ප්‍රමාණ වලින් නෙමෙයි නිපද වෙන්නේ, සුළු ප්‍රමාණ වලින් නිපද වෙනවා. තා කුඩා ප්‍රමාණයක් නිපද වෙනවා. මේ ප්‍රාථමික පරිඋත්තජ නිපද වීම සඳහා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් වැනි අකාබනික සංයෝග ඍජුවම දායක වෙනවා. හැබැයි මෙන්න මෙහෙම නිපද වෙන කාබනික සංයෝග වෙනස් වීමෙන් අපි කියනවා විකරණය වෙලා කියලා. මේ කාබනික සංයෝග වෙනස් වෙනවා. විකරණය වෙලා වෙනස් වීමෙන් හැදෙනව මොනවාද? ද්විතීක පරිඋත්තජ. එහෙනම් ඔන්න දැන් අපි පොඩි අදහසක් තියෙනවා ස්වභාව නිෂ්පාදන කොටස් දෙකකට බෙදෙනවා. මොනවාද? ප්‍රාථමික පරිඋත්තජ සහ ද්විතීක පරිඋත්තජ කියලා. ප්‍රාථමික පරිඋත්තජ කියන්නේ යම්කිසි ජීවියෙකුගේ වර්ධනයේ විකසනයේ ප්‍රජනනය සඳහා අනිවාර්යෙන් තියෙන අත්‍යවශ්‍ය වෙනවා.
හැබැයි ද්විතීක පරිඋත්තජ යම් කිසි ජීවියෙකුගේ වර්ධනය ප්‍රජනනය විකසනය සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. එයාගේ ජීවිතයේ සුවිශේෂී වූ ක්‍රියාවන් කිරීම සඳහා තමයි අවශ්‍ය වෙන්නේ. ප්‍රාථමික පරිඋත්තජ ගත්තාම සෑම ජීවියෙකු තුළම විශාල ප්‍රමාණ වලින් නිපදවෙනවා. හැබැයි ද්විතීක පරිඋත්තජ සෑම ජීවියෙකු තුළම නිපද වෙන්නේ නැහැ. ජීවින් යම් කණ්ඩායමක් තුළ විතරයි නිපදවෙන්නේ. ප්‍රාථමික පරිඋත්තජ ගත්තාම ඒවා නිපදවීම සඳහා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් වැනි ද්‍රව්‍ය ඍජුවම දායක වෙනවා. හැබැයි ද්විතීක පරිඋත්තජ නිපද වෙන්නේ මෙන්න මේ ප්‍රාථමික පරිඋත්තජ මොකද වෙන්නේ? වෙනස් වීමට ලක් වෙනවා. right. මෙන්න මේ කරුණු කාරණා ටික අපි හිතේ තියාගෙන යනවා. ස්වභාව නිෂ්පාදන ප්‍රධාන ආකාර දෙකයි. ටියුට් එක නැති ඇලියමු. ස්වභාව නිෂ්පාදන ප්‍රධාන ආකාර දෙකයි. ස්වභාව නිෂ්පාදන ප්‍රධාන ආකාර දෙකයි. පළවෙනි එක ප්‍රාථමික පරිඋත්තජ. පළවෙනි එක ප්‍රාථමික පරිඋත්තජ. right. ඒ අර්ථලියමු. ජීවියෙකුගේ වර්ධනයේ මුල් අවධියේදී නිපද වෙන ජීවියෙකුගේ වර්ධනයේ මුල් අවධියේදී නිපද වෙන ජීවියෙකුගේ වර්ධනයේ මුල් අවධියේ නිපද වෙන පැවැත්මට වර්ධනයට සහ විකසනයට පැවැත්මට වර්ධනයට සහ විකසනයට සහ ප්‍රජනනයට වර්ධනයට පැවැත්මට විකසනයට සහ ප්‍රජනනයට ඍජුවම දායක වන මහා පරිමාණයෙන් නිපද වෙන කාබනික සංයෝග වේ. මහා පරිමාණයෙන් නිපද වෙන කාබනික සංයෝග වේ. මම මේ කිව්වේ ප්‍රාථමික පරිඋත්තජ වලට හැඳින්වීම. යම් ජීවියෙකුගේ වර්ධනයේ මුල් අවධියේදී නිපද වෙන පැවැත්මට වර්ධනයට විකසනයට සහ ප්‍රජනනයට ඍජුවම දායක වන මහා පරිමාණයෙන් නිපද වෙන කාබනික සංයෝග වලට අපි කියනවා ප්‍රාථමික පරිඋත්තජ කියලා. ඊට තියෙනවා ලියා ගන්න උදාහරණ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ න්‍යෂ්ටික අම්ල. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ න්‍යෂ්ටික අම්ල. ඊළඟට එන්නේ ද්විතීක පරිඋත්තජ වලට. ද්විතීක පරිඋත්තජ වලට. अंक 2 द्वितीयक परिउत्तेज.
එදලියමු යම් ජීවියෙකුගේ වර්ධනයේ පරිණත අවධියේදී නිපද වේ. යම් ජීවියෙකුගේ වර්ධනයේ පරිණත අවධියේදී නිපද වේ. යම් ජීවියෙකුගේ වර්ධනයේ පරිණත අවධියේදී නිපද වෙන වර්ධනයට විකසනයට සහ ප්‍රජනනයට වර්ධනයට විකසනයට සහ ප්‍රජනනයට ඍජුවම දායක නොවන වර්ධනයට විකසනයට සහ ප්‍රජනනයට ඍජුවම දායක නොවන වර්ධනයට විකසනයට සහ ප්‍රජනනයට ඍජුවම දායක නොවන प्राथमिक परिवुत्तेज विकरणयन सैदन प्राथमिक परिवुत्तेज विकरणयन सैदन प्राथमिक परिवुत्तेज विकरणयन सैदन ये කියන්නේ වෙනස් වීමෙන් හැදෙන प्राथमिक परिवुत्तेज विकरणयन सैदන ඉතා සුළු ප්‍රමාණවලින් නිපද වෙන ඉතා සුළු ප්‍රමාණවලින් නිපද වීම ඉතා සුළු ප්‍රමාණවලින් නිපද වෙන කාබනික සංයෝග වේ ඉතා සුළු ප්‍රමාණවලින් නිපද වෙන කාබනික සංයෝග වේ එහෙමනම් දැන් අපි ප්‍රාථමික පරිවෘත්තජ ගැන යමක් ගන්නවා. ඒ වගේම ද්විතීයික පරිවෘත්තජ ගැනත් යමක් ගන්නවා. එතකොට යම්කිසි රසායනිකයක් දුන්නොත් ඒක प्राथमिक परिवृत्तजයක්ද එහෙමත් නැත්නම් ද්විතීයික පරිවෘත්තජයක්ද කියලා අඳුනා ගැනීමට අපිට දල අදහසක් තියෙන්න ඕන. ගොඩක් වෙලාවට අපිට ගොඩක් හුරු රසායනික සංයෝග එනමනවා. පොදුවේ ගත්තාම මේක 100%ක් නිවැරදි නැහැ. ඒවා වැටෙන්නේ प्राथमिक පරිවෘත්තජ ගණයේ. හේතුව ඒවා මහා පරිමාණයෙන් නිපදෙනවා. ජීවීන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ගන්නකො සෙලියුලෝස් කියන එක අනිවාර්යෙන් ඕනේනේ ජීවියෙකුගේ පැවැත්ම ගහක කඳ නිර්මාණය වීම, සෛල නිර්මාණය වීම සඳහා සෙලියුලෝස් තියෙන්න ඕන සෛල බිත්තිය. එහෙනම් එතකොට සෙලියුලෝස් කියන්නේ අනිවාර්යෙන්ම ප්‍රාථමික පරිවෘත්තජයක් වෙනවා. හැබැයි අපි ගත්තොත් නිකොටින් කියන එක. ශාකවලනේ හැදෙන්නේ, දුම්කොළ. මේ නිකොටින් කියන එක ශාකයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ඒක ද්විතීයික පරිවෘත්තජයක් වෙනවා. එහෙනම් අපි ගත්තොත් යම්කිසි රසායනික සංයෝගයක් එහෙම නැත්නම් ජෛව අණු වර්ගයක් ඒක අපිට ටිකක් හොඳ උරු පුරුදු එකක් නවා. අන්න ඒක ගොඩාක් වෙලාවට වැටෙන්නේ ප්‍රාථමික පරිවෘත්තජ ගණයේ.
නිකන් අමුතු ආකාර එකක් අපිට නිතර දෙවිලේ ඇහෙන්නේ නැති එකක් නම්. ඒක ගොඩාක් වෙලාවට වැටෙන්නේ මොනවාද? ද්විතීක පරිඋත්තජ ගන්න. එහෙනම් ප්‍රාථමික පරිඋත්තජ සහ ද්විතීක පරිඋත්තජ වෙන් කරලා හඳුනා ගන්න දින සරල නිර්ණායකය තමයි ඔය. හැබැයි ඒක කොහොමවත් පොතක ලියවෙලා හැම නැහැ. හයි. බලන්න තුන්වෙනියටදී අහන්නේ පහත සංයෝග ප්‍රාථමික පරිඋත්තජ හා ද්විතීක පරිඋත්තජ ලෙස වෙන් කර දක්වන්න. ඔයගොල්ලෝ ටියුට් එක නැති අය එක පැත්තකට ලියා ගන්න ප්‍රාථමික පරිඋත්තජ කියලා අනිත් පැත්තට ලියා ගන්න ද්විතීක පරිඋත්තජ කියලා. හරි. පළවෙනියටම දීලා තින්නේ සංයෝගයේ තියෙන අය කරගෙන යන්න ටියුට් එක තියෙන අය. පළවෙනියට දීලා තින්නේ ෆීනෝල් කියන සංයෝගය. එතකොට මේක අපිට නිතර දෙවිලේ එන කනට හුරු එකක් නෙමෙයි. ෆීනෝල් කියන්නේ ඇත්තටම ද්විතීක පරිවෘත්තකයක්. මෙයා මහා පරිමාණයෙන් නිපද වෙන්නේ නැහැ. එහෙනම් මේ පැත්තට එනවා ෆීනෝල්. ටියුට් එක තියෙන අය කරගෙන යන්න. අනිත් අය මගෙත් එක්ක ලියාගෙන යන්න. එහෙනම් ද්විතීක පරිවෘත්තක පැත්තට එනවා ෆීනෝල් කියන එක. දෙවෙනියට දිනුවා ෆීනෝන. ෆීනෝන් කියන එක. හුරු නෑනේ අපිට. එහෙනම් ඒක ගන්න වෙන්නේ මොනවාද? ද්විතීක පරිවෘත්තක. ෆීනෝන. තුන්වෙනියට සුක්‍රෝස්. සුක්‍රෝස් කියන එක අපිට හොඳට හුරු පුරුදුයි. ඒ වගේ මේක හැම ජීවියෙකුගේම ශක්තිය නිපදවීම සඳහා අවශ්‍ය වෙන රසායනිකයක් වෙනවා. එහෙනම් එයා එන්නේ ප්‍රාථමික පරිවර්තක සුක්‍රෝස්. ප්‍රාථමික පරිවර්තකයක් සුක්‍රෝස් කියන්නේ. ඊළඟට දීලා තිනවා කැට්වින් කියලා එකක්. ඒක අහලත් නැහැ දැම්ම තමයි එන්නේ. කැට්වින් වේදීක පරිවර්තකයක්. කාබෝහයිඩ්‍රේට් හොඳට හුරු පුරුදුයි. අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් ඒක ප්‍රාථමික වෙනවා. කාබෝහයිඩ්‍රේට් ප්‍රාථමික පරිවර්තකයක් වෙනවා. යම්කිසි ජීවියෙකුගේ වර්ධනයේ විකසනයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙනවා කාබෝහයිඩ්‍රේට්. ඊගාට දෙනවා ෆ්ලේවනොයිඩ් කියලා එකක්. දැන් තමයි ඇහුවේ. එහෙනම් ඒක අපිට හුරු පුරුදු එකක් නෙමෙයි. මම මේ කියන්නේ අපි විභාගයේදී අනුගමනය කර යුතු සරල කෙටි ක්‍රමයක්. එහෙනම් ෆ්ලේවනොයිඩ් ද්විතීක වෙනවා. ෆ්ලේවනොයිඩ් ද්විතීක පරිවර්තකයක් වෙනවා. ෆ්ලේවනොයිඩ් ද්විතීක පරිවර්තකයක් වෙනවා. ඊළඟට දිනවා පොලිෆීනෝල්. හුරුනේ දැන් තමයි එන්නේ. එහෙනම් පොලිෆීනෝල් ද්විතීක පරිවර්තකයක් වෙනවා. පොලිෆීනෝල් ද්විතීක පරිවර්තකයක් වෙනවා. ඊළඟට දිනවා ප්‍රෝටීන්. හොඳට හුරුයි. ප්‍රෝටීන ප්‍රාථමික පරිවර්තකයක් වෙනවා. මම මේ වෙලාව තියලා කියන්නේ අනිත් අයට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්න. ටියුට් එක නැති අය මගෙත් එක්ක කරගෙන යන්න අනිත් අය කරගෙන යන්න.
ඊළඟට තියෙන්නේ ඉයුජිනෝල් පුරුනේ දැන් තමයි එන්නේ. එහෙනම් මෙන්න ඉයුජිනෝල්. ඉයුජිනෝල් කරාබෝලෙන් තමයි ගන්න. ඉයුජිනෝල් ද්විතීක පරිවෘත්තජයක් වෙනවා. ඊළඟට තියෙනවා ලිපිඩ. හොඳට හොරුයි අපිට. එහෙනම් ලිපිඩ ප්‍රාථමික පරිවෘත්තජ. ලිපිඩයක් කියන්නේ ප්‍රාථමික පරිවෘත්තජයක් වෙනවා. ඊළඟට තියෙනවා ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය අපිට හොඳට හුරුයි. ඇසිටික් අම්ලය යම් ජීවීන්ගේ අත්‍යවශ්‍ය සංඝටක වෙනවා. එහෙනම් ප්‍රාථමික ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය. ඊළඟට කැෆීන්. ඔය රෙඩ් බුල් වගේ පානවල එහෙම අඩංගු වෙන්නේ කැෆීන් කියන්නේ. ඒතකොට සමහරක් අයට අත්‍යවශ්‍ය වෙනවා කියලා ඒක දාන්නේ නැහැ අපි ප්‍රාථමික පැත්තට. කැෆීන් කියන්නේ ද්විතීයික පරිවෘත්තජයක්. කැෆීන් ද්විතීයික පරිවෘත්තජයක්. ඊළඟට ලැක්ටික් අම්ලය. ලැක්ටික් අම්ලය කියන්නේ ප්‍රාථමික පරිවෘත්තජයක් වෙනවා. ලැක්ටික් අම්ලය ප්‍රාථමික පරිවෘත්තජයක් වෙනවා. ඊළඟට සිනමැල්ඩිහයිඩ්. උරුයිද අපිට සිනමැල්ඩිහයිඩ් කියන එක. උරුඳු වලින් ගන්නේ අපිට උරු නෑ. සිනමැල්ඩිහයිඩ් ද්විතීයික පරිවෘත්තජයක් වෙනවා. සිනමැල්ඩිහයිඩ් ද්විතීයික පරිවෘත්තජයක් වෙනවා. ඊළඟ එක මෝෆීන්. දැන් තමයි ඇහුවේ. එහෙනම් ද්විතීයික පරිවෘත්තජයක්. මෝෆීන්. කොපි ශාකයෙන් තමයි ලබාගන්නේ මෝෆීන්. වේදනා නාශකයක් විදිහට භාවිතා කරනවා. මෝෆීන්. ඊළඟ එක එතනෝල්. එතනෝල් කියන්නේ හැම ජීවියෙකුටම අත්‍යවශ්‍ය සංඝටකයක්. සමහරක් අයට වැඩිපුර අවශ්‍ය වෙනවා. දෙයින් තමයි හවස් වරුවට එම කෑක කහ පාරවල් වල එන්නේ. ඒ ඉන්න එතනෝල් කියන්නේ ප්‍රාථමික පරිවෘත්තජයක්. එතනෝල් කියන්නේ ප්‍රාථමික පරිවෘත්තජයක්. ඊළඟට තියෙන්නේ කාඩමම්. කාඩමම් කියන්නේ එනසල් වලින් ගන්නෙ කාඩමම් ඔයිල්ස්. එතකොට ඒක ඇවිල්ලා ද්විතීයික පරිවෘත්තජයක්. කාඩමම්. ඔව් එතනවල නිපද වෙනවා. විවිධ පරිවෘත්තීය ක්‍රියා මගින් නිපද වෙනවා. ඒක මදි වෙන අය තමයි පිටින් ගන්න. ඊළඟට ග්ලයිකොජන්. අපිට හොරුයි. ග්ලයිකොජන් නම් ප්‍රාථමික පරිවෘත්තජයක් වෙනවා.
ග්ලයිකෝජන් ප්‍රාථමික පරිඋත්තජයක් වෙනවා. ඊළඟට ජෙරනියම් දැන් තමයි එන්නේ. ද්විතීයික පරිඋත්තජයක් වෙනවා. ජෙරනියම් ද්විතීයික පරිඋත්තජයක් වෙනවා. ඊළඟට සෙලියුලෝස් මම ඉස්සෙල්ලා කිව්වා ශාක වලට අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් ඒක ප්‍රාථමික පරිඋත්තජයක් වෙනවා. සෙලියුලෝස්. ශාක වලට අනිවාර්යයෙන්ම ඕනේ සෛල බිත්ති නිර්මාණය සඳහා සෙලියුලෝස්. ප්‍රාථමික පරිඋත්තජයක් වෙන්නේ. ඊළඟට නිකොටින් ද්විතීයික පරිඋත්තජයක්. දුම්කොළ වල තමයි තියෙන්නේ. නිකොටින් ඒකයි ද්විතීයික පරිඋත්තජයක් වෙනවා. ඊළඟ මෙනන් දැන් තමයි ඇහුවේ. ද්විතීයික පරිඋත්තජයක් වෙනවා. ඊගාවට ටර්ෆිනොයිඩ් ඒත් දැන් තමයි එන්නේ. ටර්ෆිනොයිඩ් ද්විතීයික පරිඋත්තජයක් වෙනවා. හැබැයි විටමින් කියන එක අපිට අත්‍යවශ්‍ය වෙන හැම මොහොතේම විටමින් ප්‍රාථමික පරිඋත්තජයක් වෙනවා. ඊළඟට දෙන්නේ ජින්ජරෝල් සහ වෙසිසින් ඒ දෙකම ද්විතීයික පරිඋත්තජ වෙන්නේ. ජින්ජරෝල් වෙසිසින් ද්විතීයික පරිඋත්තජ වෙනවා. එහෙමනම් මෙන්න මේ ආකාරයට ශාක තුල වේවා සතුන් තුල වේවා නිබඳ වෙන ස්වභාව නිෂ්පාදන ප්‍රාථමික පරිඋත්තජ සහ ද්විතීයික පරිඋත්තජ ලෙස වර්ග කරනවා. ප්‍රාථමික පරිඋත්තජ සඳහා උදාහරණ කීපයක් සහ ද්විතීයික පරිඋත්තජ සඳහා උදාහරණ කීපයක් අපි මතක තබා ගන්න වෙනවා. අපේ පාඩමේ ඇත්තටම අපි අවධානය යොමු කරන්නේ මෙන්න මේ කොටස සඳහා. නොඑක් අපි මෙතන සඳහන් නොකරපු ද්විතීයික පරිඋත්තජ ආකාර අපි ඉස්සරහදී හමු වෙනවා. එහෙනම් 아무තු ආයාසයක් අරගෙන කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක ටිකක් දුර යනකොට ඔයගලන්ට වැඩේ සෙට් වෙනවා. එතකොට මෙන්න මේ ද්විතීයික පරිඋත්තජ ගත්තාම ඒවයි ශාකයකට ලැබෙන්නේ විවිධාකාර ප්‍රයෝජන. මේ ද්විතීයික පරිඋත්තජ වල ශාකයකට ලැබෙන ප්‍රයෝජන සමහර ශාක වලට ලැබෙනවා වර්ණයක්. උදාහරණ ඔයගොල්ලෝ දැකලා ඇති සමහරක් ශාක වල කඳන් එක එක වර්ණයන්ගෙන් යුක්තයි. මලක ගත්තාම පාට වර්ග ගොඩාක් තියෙනවා. පත්‍ර එක එක වර්ණයන්ගෙන් සමන්විත වෙනවා.
ඊළඟට සමාරක්ෂා වල ලැබෙනවා ආවේනික ගන්ධයක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ලෙමන් සිට්‍රස් කුලේ ශාකවල කොළයක් පොඩි වුණත් දෙහි කොළයක් දොඩම් කොළයක් පොඩි වුණත් ගඳක් එනවා. ශාකවල ඵලයේ පොත්තෙත් ගඳක් එනවා. ආවේනික ගන්ධයක් හම්බ වෙනවා. ඒ වගේම සමහරක් ඒවා පොඩ්ඩක් කපපුවාම එනවා කිරි වගේ. ගාන පතොක් වර්ග වගේ වෙයි තියෙනවා පොඩ්ඩක් කපුවාම කිරි ගතියක් එනවා. ඒ විල්ල ඒකට නම් වෙනවා ආරක්ෂාව සඳහා උපක්‍රමයක්. එතකොට මෙන්න මේ කියන ශාකවල වර්ණයක් ගන්ධයක් ආරක්ෂාවක් ලබා දීම සඳහා ද්විතීක පරියුක්තජ ගණනාවක් දායක වෙනවා. එතකොට මේ ද්විතීක පරියුක්තජ කියන්නේ බොහොම පැතිරෙනු විෂයක්. දැන් ඔය කොරෝනා වලට බෙහෙත් අතද්දී ආයුර්වේදේ කරන්නේ මෙන්න මේ ද්විතීක පරියුක්ත නිස්සාරණය කරනවා. යම් යම් උපක්‍රම භාවිතා කරලා ඒවා යම් කිසි අනුපාතයකට මිශ්‍ර කරලා ඖෂධ හදනවා. ඒකලා ඒවා තමයි අත්හදා බැලීම් කරන්නේ. එතකොට මේ ද්විතීක පරියුක්තජ ගත්තාම පොදුවේ ගත්තාම වර්ග ගොඩාක් තියෙනවා. හැබැයි අපිට මේක වර්ග කරන්න පුළුවන් ෆීනෝල්, පොලිෆීනෝල්, ටර්ෆිනොයිඩ්, ඊළඟට ෆ්ලේවනොයිඩ්, සුවඳ තියෙන ඒවා සගන්ධ තෙල්. දැන් උදාහරණයක් විදිහට කුරුණු තෙල් එහෙම ගත්තාම සගන්ධ තෙල්. ඊළඟට ක්වීනෝන්, මේ ආකාරයට ගොඩාක් ක්‍රම වලට වර්ග කරනවා. ඇත්තටම ෆීනෝල කියන්නේ බෙන්සීන් වලයකට OH කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ක්‍රියාකාරී කාණ්ඩය ඒව ෆීනෝල කියනවා. පොලිෆීනෝල වෙන්නේ මේකට OH කාණ්ඩයක් තව එකක් මේ පැත්තෙන් આવොත් පොලිෆීනෝල් වෙනවා. ඔය ආකාරයට ගත්තාම කාබනික සංයෝග වල ක්‍රියාකාරී කාණ්ඩ මත පදනම් වෙලක් බෙදෙනවා. ඊට අමතරව සමාන ලක්ෂණ සහිත ද්විතීක පරියුක්තය වර්ග කරනවා ෆීනෝල, පොලිෆීනෝල, සගන්ධ තෙල්, ටර්ෆිනොයිඩ්, ක්වීනෝන, මෙනේන් ඔන්න ඔය ආකාරයට වර්ග කරනවා. ඒතර අපි මේ වර්ගීකරණය ඉගෙන ගන්නේ නැහැ. අපේ විෂය නිර්දේශය ආයත් වෙන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම જાතිය කීපයක් තියෙනවයි කියලා. ඒ අතරින් ශාකවල මෙන්න මේ ආරක්ෂාව සඳහා වැදගත් වෙන්නේ මොනවද කියන එක පොඩ්ඩක් අපිට මතක තියාගන්න වෙනවා. මොකද හේතුව අපි කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්පවත් කතා කරන්නේ නැහැ විෂය නිර්දේශය තුල. ඒවා මම දකින විදිහට ඒවා විෂය නිර්දේශයේ තියෙන අඩුපාඩු. මේ ද්විතීක පරියුක්තජ නිස්සාරණය සහ වෙන් කිරීම සහ ඖෂධ නිෂ්පාදනය තනිකරම කාබනික රසායන විද්‍යාවේ මූලධර්ම මත පදනම් වෙන්නේ. එතන කාබනික රසායනික විද්‍යාවේ මූලධර්ම කිසිම දෙයක් සාකච්ඡා කරන්නේ නැතුව අපේ සිලබස් එකට දාලා තිනවා මෙන්න මේ විදිය කොටස. ඒකට මේවා උගන්වන්න ගියාම අපි අමාරු වෙනවා. ඉගෙන ගන්න ඕගොල්ලොත් අමාරු වෙනවා. හැබැයි ලංකාවනේ මේ කවුරු කොහොම අමාරු වෙන්නත් ඒවා හදපු මිනිස්සුන්ට කිසිම වගක් ඇති වෙන්නේ නැහැ. පුළුවන් විදිහට ගුරුවරු අමතර කරුණු කාරණා එකතු කර මේක ඔයගොල්ලන්ට දාන්න බලනවා. පුළුවන් අය ඒක අවබෝධ කරගන්න බලනවා. බැරි අය ඒක කටපාඩම් කරගන්න බලනවා. කළා විභාගයෙන් මේක එතනින්ම අවසන් කරලා දාන්න. ඒ විදිහට තමයි ලංකාවේ අධ්‍යාපනය ඇදලා තියෙන්නේ. ඉතින් සිලබස් එකට උගන්වන්න ගියාම ඕක තමයි කතාව. නමුත් කරන්න දෙයක් නැහැ. අපි එනවා මෙන්න මේ විදිහේ ටියුට් එක නැතිව ද්විතීක පරියුක්තජ ශාකවල වර්ණයක් ලබා දීම
ශාක වලට ආවේනික ගන්ධයක් ලබා දීම ශාක වලට ආරක්ෂාව සැපීම කියන කොටස් තුනට වෙන් කරගන්න. තියෙන අයට ගැටලුවක් නැහැ ටියුට් එක. ප්‍රශ්න අංක 4 5 6 තමයි ඔය අහන්නේ. right එහෙනම් බලන්න ශාක වල ආරක්ෂක කෘත්‍ය සඳහා වැදගත් කරන ද්විතීයික පරිවෘත්තජ මොනවද කියලා අහනවා. ශාක වල ආරක්ෂක කෘත්‍ය සඳහා වැදගත් වෙනවා ගොඩක් වෙලාවට ඇල්කලොයිඩ් කියන වර්ගය. ඒවා ටිකක් තිත්ත රසයෙන් යුක්තයි. එහෙනම් ආරක්ෂාව සඳහා ඇල්කලොයිඩ්. මේවා ශාක වල ආරක්ෂාව සඳහා වැදගත් වෙනවා. ඊළඟට ශාක වලට ආවේනික වර්ණයක් ලබා දීම සඳහා ඔය කැරට් වලයක් එහෙම ගත්තාම කහ පාට. එතකොට ඒ සඳහා ලබා දෙනවා ක්වීනෝන් සහ මෙනේන්. ක්වීනෝන් සහ මෙනේන්. ඉතින් මේව මතක තියාගන්න තමයි තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. කොහෙන් හරි ටිකක් ඔබලා දාලා තියෙනවා. ඉතින් ඒක මෙතක තියාගන්න මෙන්න මේක අපිට මතක තියාගන්න යාන්ත්‍රණයක් නැහැ මේ විෂය හැදිලා. මොකද මේවා ගැන අපි දන්නේ නැහනේ. ඇල්කලොයිඩයක් කියන්නේ මොකක්ද කියන එක විය සූත්‍රයක් ආශ්‍රයකමත් කියලා දෙන්නේ නැහැ කොහොමද? ඊළඟට තියෙන්නේ ශාක වලට ආවේනික ගන්ධයක් ලබා දෙන්නේ ෆීනෝල පොලිෆීනෝල. ෆීනෝල පොලිෆීනෝල තමයි දායක වෙන්නේ. right එහෙම ගත්තාම අපේ විෂය නිර්දේශයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරනවා ද්විතීයික පරිවෘත්තජ කියන ඒවා. එකක් තමයි ටර්ෆිනොයිඩ් සහ සගන්ධතේ. ඊළඟ එක තමයි ෆීනෝල සහ පොලිෆීනෝල. තුන්වෙනි ආකාරය තමයි ඇල්කලොයිඩ්. right ටියුට් එක නැති අයයි තියෙන අය ඔක්කොම පොඩියක් මේ විදිහට දාගන්න. ද්විතීයික පරිවෘත්තජ වර්ග කරනවා ප්‍රධාන ආකාර තුනකට. ටියුට් එකේ නෑ ඒක. පොඩ්ඩක් එතන ඉස්සරහින් ගියා ගන්න ඉඩක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි ටර්ෆිනොයිඩ් සහ සගන්ධතේ. ටර්ෆිනොයිඩ් සහ සගන්ධතේ. ද්විතීයික පරිවෘත්තජ පළවෙනි ආකාරය. දෙවෙනි ආකාරය තමයි ෆීනෝල සහ පොලිෆීනෝල.
ෆීනෝල සහ පොලිෆීනෝල තුන්වෙනි ආකාරය තමයි ඇල්කලොයිඩ්. එහෙනම් සංගන්ධ තෙල් අපේ විෂය නිර්දේශයට අනුව අපි වර්ග කරනවා ප්‍රධාන ආකාර තුනකට. ටර්ෆිනොයිඩ් සහ සගන්ධ තෙල්. ටර්ෆිනොයිඩ් සහ සගන්ධ තෙල්. දෙවෙනි එක ෆීනෝල සහ පොලිෆීනෝල. ෆීනෝල සහ පොලිෆීනෝල. තුන්වෙනි එක ඇල්කලොයිඩ්. තුන්වෙනි එක ඇල්කලොයිඩ්. හරි. එතකොට අපි මේවා ලබා ගන්නේ ශාක වලින්. ඊට අමතරව සුද්ධ ජීවීන්ගෙන් එමත් ගන්නවා. නමුත් අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ශාක වලින් ලබා ගන්නා ද්විතීයික පරිඋත්තජ ගැන. එතකොට අපි මේ එක් එක් ශාකයෙන් ලබා ගන්නා ද්විතීයික පරිඋත්තජ ගැන පොඩි අදහසක් තියෙනවා. right. එහෙනම් මේ පැත්තට අරගන්නවා ශාකය. මේ පැත්තට ගන්නවා රසායනිකය. ටියුට් එකේ නම් අංකය 7 තියෙනවා. ටියුට් එක නැති අය ද්විතීයික පරිඋත්තජය ලබා ගන්න ආකාරය ශාක කියලා මේ විදිහට ලියා ගන්න. ද්විතීයික පරිඋත්තජය ලබා ගන්නා ශාක. පළවෙනි එක තමයි කුරුඳු ශාකය. කුරුඳු ශාකය. ලංකාවේ අම්බලම් ගොඩ පැත්තේම තියෙනවා කුරුඳු. බද්දේගම. කුරුඳු වලින් ගන්නවා ඇත්තටම ප්‍රධාන සංඝටක තුනක්. පළවෙනි එක තමයි ඉයෝජිනෝල්. ඉයෝජිනෝල්. දෙවෙනි ආකාරය තමයි සිනමෙල්ඩිහයිඩ්. තුන්වෙනි ආකාරය තමයි කැම්ෆර්. කුරුඳු වලින් ගන්නවා ඉයෝජිනෝල්, සිනමෙල්ඩිහයිඩ් සහ කැම්ෆර්. ඉයෝජිනෝල්, සිනමෙල්ඩිහයිඩ් සහ කැම්ෆර්. දෙවෙනි එක තියෙන්නේ පැංගිරි. ඔය හම්බන්තොට පැත්තේ එහෙම තියෙනවා. පැංගිරි. මේකෙන් ලබා ගන්නවා රසායනිකයකට කියනවා ජෙරනියෝල් කියලා. එහෙනම් ඔයගොල්ලෝ දැන් ද්විතීයික පරිඋත්තජ වලට අලුත් ටිකක් එකතු වෙනවා. ජෙරනියෝල්.
තුන්වෙනි එක තමයි සේර. සේර. මේකෙන් ගන්නවා සිට්‍රෙල් කියලා සංයෝගයක්. එහෙනම් ඒකත් තවත් දීතික පරිවෘත්තකයක්. සිට්‍රෙල්. සිට්‍රෙල්. ඊළඟ එක කරාඹු. අනේ දාන මෙහෙම නෙවෙයි. ගන්නවා ඉයුජිනෝල්. ඉයුජිනෝල්. ඊගාව එක සමන් පිච්ච. ජැස්මෝන්. ඊළඟ එක රෝස. ගන්නවා සිට්‍රනෙලෝල්. සිට්‍රනෙලෝල්. ඊළඟ එක දොඩම්. දොඩම්. ගන්නවා ජෙරනියෝල්. ජෙරනියෝල්. ඊළඟ එක ලෙමන්. ගන්නවා ලිමොනීන්. ලිමොනීන්. ඊළඟ එක කරදමුංගු. කරදමුංගු. ගන්නවා ටර්ෆිනයිල් ඇසිටේට්. ටර්ෆිනයිල් ඇසිටේට්. ටර්ෆිනයිල් ඇසිටේට්. ඊළඟට සාදික්කා. මෙදවල පැත්තට එහෙම තියෙන්නේ. මේකෙන් ගන්නවා එකක් තමයි සැප්නී. ඊළඟට ගන්නවා ලිමොනීන්. ඊළඟට ගන්නවා මිරිස්ටික්.
साधिक्क सेडनिन लिमोनिन मिरिस्टिक वेनिला गन्නවා वेनिलीन එතකොට යම්කිසි කෙනෙකුට හොඳ රැකියා අවස්ථා ටිකක් තමයි නිර්මාණය වෙන්නේ මේ ද්විතීයික පරිවෘත්තජ නිස්සාරණයත් එක්ක. කවුරු හරි සේරවකා කරොත් හැබැයි අක්කරයක් දෙකක් නෙමෙයි සෑහෙන ප්‍රමාණයක් වගා කරලා එයාට සිට්‍රල් කියන රසායනිකය එක්ස්ට්‍රැක්ට් කරලා පිට රටට ගෙනියන්න පුළුවන්. ලංකාවේ කරාමු කෙලින්ම අපනයනය කරනවා. හැබැයි ඒක අපි ප්‍රොසෙස් කරනවා නම් යූජිනෝල් එක්ස්ට්‍රැක්ට් කරන්න ඊට වඩා මිලකට දෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ලොකු වියදමක් යනවා. ලක්ෂ 70ක් 80ක් වගේ වියදමක් දරන්න ඕනේ මේ විදිහේ ව්‍යාපෘතියක් කරන්න. ඉතින් ලංකාවේ ගොඩාක් අයට වෙලා තින්නේ දැනුම තිබ්බට මුදල් නැහැ වියදම් කරන්න. ඒ දැනුම දැන් ඉගෙන ගත්තට පස්සේ එහෙමම අතාරලා දාන එක තමයි ගොඩාක් අය කරන්නේ. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ශාක වලින් ලබා ගන්නා බොහොමයක් ද්‍රව්‍ය භාවිතා කරන මොනවාද? සාම්ප්‍රදායික ඖෂධ විදිය. මේ සාම්ප්‍රදායික ඖෂධ විදියට භාවිතා කරන්නේ බොහොමයක් ශාකමය ද්‍රව්‍ය තමයි භාවිත කරන්නේ. මම ප්‍රශ්නංගයේ 8 විදියට දාලා තියෙන්නේ සාම්ප්‍රදායික වෛද්‍ය කර්මාන්තයේදී භාවිතයට ගනු ලබන ශාක සහ ඒවායේ භාවිතාව. මේවා ආච්චිලා සීයලා හොඳටම දන්නවා. සාමාන්‍යයෙන් ගෙදරක කෞමාරිකා පඳුරක් දෙකක් තියෙනවා අනිවාර්යයෙන්. දැන් බලන්න ගෙදර කෞමාරිකා පඳුරක් තියෙනවද කියලා. ගෙදර දොරේ වැඩ කටයුතු කරද්දී පිලිස්සුම් තුවාල තිබෙනවා. නේ යම්කිසි තැනක් පිලිස්සුනාම කෞමාරිකා පත්තක් තමයි ගොඩක් වෙලාවට තියන්නේ. ඒ වගේම ගෑනු ළමයි එහෙම ගෙදර ඉන්නනම් අනිවාර්යයෙන්ම කෞමාරිකා ගහක් තියෙනවා. හේතුව ඒවා අරගෙන අර සාරේ අරගෙන මොකද කරන්නේ? මූණේ ගා ගන්න. අය ગેස්ට්‍රයිටිස් වලටත් හොඳයි කියලා කියනවා. කෞමාරිකා අර සෙවල වගේ එක තියෙන එක සීන් ටිකක් දාලා වතුරත් එක්ක බොන්න. يعني මේ ඔක්කොම සාම්ප්‍රදායික ඖෂධ. එතකොට සාම්ප්‍රදායික ඖෂධ කියන ඒවා ගොඩාක් බටහිර විද්‍යාව මගින් යටපත් කරලායි තියෙන්නේ. හේතුව ලෝකයේ ඖෂධ කියන්නේ ජාවාරමක්. කුඩු ජාවාරමට අපන් ජාවාරමක් තමයි ඖෂධ කියන්නේ. ඒ සාම්ප්‍රදායික ඖෂධ තුන්වෙනි ලෝකයේ රටවල වල මිනිස්සු බහුතරයක් අපි වගේ රටවල වල සාම්ප්‍රදායික ඖෂධ කරේ තමයි බහුතරයක් විශ්වාසය තියෙන්නේ. ඒක දැන් දශකයක් තුල ඇතුළත ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. කියන්නේ හැමෝම ඉංග්‍රීසි බෙහෙත් වලට යමු වෙනවා. සාම්ප්‍රදායික ඖෂධ අතහැරලා දානවා. ඒගොල්ලන්ගේ ප්‍රචාරණයේ තියෙන සවිවත්කම සහ දේශීය ඖෂධ අමාත්‍යාංශයේ සහ ඒ ආශ්‍රිත තියෙන රාජ්‍ය ආයතන අනුගමනය කරන නිහඬ පිළිවෙල. හින්දා මෙන්න මේ වගේ දේවල් අයින් වෙලා යනවා. එහෙනම් කෝමාරිකා වැදගත් වෙනවා භාවිතාවය පිලිස්සුම් තුවාල සඳහා. මං ශාකය කියලා ඉස්සරහට කියන්න නැත්නම් පෑන් වල දින්දේ වුණාම පෑන් ගන්න දිහාවක් නැහැ. එහෙනම් ලියා ගන්න පළවෙනි එක කෝමාරිකා. කෝමාරිකා. ඉස්සරහින් ලියන්න පිලිස්සුම් තුවාල සඳහා. පිලිස්සුම් තුවාල සඳහා.
දෙවෙනි එක චර්ම රෝග සඳහා. චර්ම රෝග සඳහා. පිලිසුම් තුවාල සඳහා චර්ම රෝග සඳහා. එතකොට ඊයේ ආනයන සඳහා විශේෂ වැඩපිළිවෙලක් දැම්ම ඒ අර්ථයට කඩදාසිත් අහුවෙනවා. කියන්නේ ඉස්සරහට ටියුට් වෙන්න වෙන්නේ එහෙමත් සෑහෙන අඩුවෙන්. ඔත්තේමත් ඔයගලන්ට පරිස්සමෙන්ම පාවිච්චි කරන්න වෙයි. ඒවයි මිල යෑමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හැමදේම වෙන්නේ හොඳටයි කියලා බලන් ඉන්න තමයි වෙන්නේ. දෙවෙනියට ගන්න පුළුවන් අපිට තව සාම්ප්‍රදායික ඖෂධයක් විදිහට කරවිල. කරවිල. කන්න අකමැති වුණාට කරවිල කියන්නේ අඩුම ගානේ දවස් දෙකකට සැරයක්වත් කන්න ඕනේ එළවලුව. ඒක තිත්ත නැති විදියට උයන්නත් පුළුවන්, තිත්ත දැනෙන විදියට උයන්නත් පුළුවන්. ආච්චි අම්මලා එහෙම දන්නවා කරවිල වල තිත්ත රසය අඩු වෙන ආකාරයට උයන්න. කරවිල කියන්නේ රුධිරයේ සීනි මට්ටම පහත හෙලීම සඳහා ගන්න සාම්ප්‍රදායික ඖෂධයක්. එන ලියන්න. ඊට ඉස්සරහින් රුධිරයේ සීනි මට්ටම පහත හෙලීම. රුධිරයේ සීනි මට්ටම පහත හෙලීම. ඊළඟට සුදු ලුණු. මටත් මේ බෙහෙත් විතර පස්සේද මන් දන්නේ. මගේ හිතෙන්නේ නම් එහෙමයි. කකුල් එහෙම රිදෙනවා පුදුම විදියට. මම ඒකයි වැඩිපුර මේ ඉඳ ගන්න. එතකොට ඇඟපත රුදාවට, හන්දි වේදනා මේ වලට ගොඩාක් වෙලාවට සුදු ලුණු පාවිච්චි කරනවා. ඒ වගේම තමයි සුදු ලුණු වල තියෙන හොඳ ප්‍රතිජීවක ගුණයක්. එහෙනම් සුදු ලුණු ප්‍රතිජීවක ඖෂධයක් ලෙස භාවිතා කරනවා. මොන හරි දෙයක් විස වුණාම එම සුදු ලුණු පාවිච්චි කරනවා. එහෙනම් ලියන්න තුන්වෙනි සුදු ලුණු ඉස්සරහින් ප්‍රතිජීවක ඖෂධයක් ලෙස. ප්‍රතිජීවක ඖෂධයක් ලෙස. ඊළඟ එක ගන්න කොහොඹ. කොහොඹ. කොහොඹ ගන්නවා පණු රෝග මැඩලීම සඳහා. පණු රෝග මැඩලීම සඳහා. ඊළඟට ඔය ගෑන් ළමයිම අනිවාර්යෙන් දැනගන්න ඕනේ. චූටි බබාලා ඔය වැලි අඬනවා, මැටි අඬනවා. එතකොට ඔය අත්වල එහෙම එනවා නිකන් බිබිලි බිබිලි එනවා. එක එක ආසාවෙන්. එතකොට හොඳට උණු වතුර ටිකකින් හොදලා කොහොඹ තෙල් ටිකක් තමයි ගාන්නේ. මට මතකයි අපි ආච්චි අම්මේම ඔය කොහොඹ තෙල් ගාන්නේ පීරිසයක දාලා පොඩි පාන් කඩයක් වගේ එකක් අරගෙන ඒකෙන් තමයි ගාන්නේ. ඒ කියන්නේ චර්ම රෝග ආසාදන සඳහා ගන්න. එහෙනම් ලියන්නේ ඊගාව එක කොහොඹ වලට. චර්ම රෝග ආසාදන සඳහා. චර්ම රෝග ආසාදන සඳහා. ඊළඟ එක පැපොල්. පැපොල් ගන්නවා තුවාල සුව කිරීම සඳහා. මේ අර ඩෙන්ගු වලටත් මම හිතන්නේ පැපොල් වල දළු අරගෙන ඒ යුෂය අරගෙන බොන්න දීලා රුධිර පට්ටිකා ගන්නනේ ඉහළනම් වලා තියෙනවා. ඒක ළඟදී සොයා ගැනීම. නමුත් සාම්ප්‍රදායිකව පැපොල් භාවිතා කරා තුවාල සුව කිරීම සඳහා. එහෙනම් ලියන්න පැපොල් තුවාල සුව කිරීම සඳහා. තුවාල සුව කිරීම සඳහා.
ඊළඟට කහ. ගොඩක් වෙලාවට ඔය දේවාල වල එහෙම ඉන්නෙම කහනේ. යන්නේ කාටත් එක්ක කහ වතුර ගහනවා. අයියේ. එන එක විස බීජයක් කියලා ගන්න. එහෙනම් විස බීජ නාශක ගුණයක් තියෙනව මොනවද? කහවල. එහෙනම් ලියන්න. විස බීජ නාශකයක් ලෙස. විස බීජ නාශකයක් ලෙස. විස බීජ නාශකයක් ලෙස. ඊළඟට මුරුංගා. මුරුංගා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වෙනවා. ලංකාවේ මුරුංගා කොළ අරගෙන ඒකෙන් හදනවා කැප්සූල් එකක්. ඒ මුරුංගා කොළ අරගෙන වේලලා ඒවා කුඩු කරලා කැප්සූල් එකක් විදියට හදලා පිටරට යවනවා. කියන්නේ මේක හොඳ ප්‍රතිඔක්සිකාරක ඖෂධයක් ලෙස භාවිත කරනවා. එහෙනම් ලියන්න මුරුංගා ප්‍රතිඔක්සිකාරක ඖෂධයක් ලෙස. ප්‍රතිඔක්සිකාරක ඖෂධයක් ලෙස. එතකොට මෙන්න මේ කියන ශාකමය ද්‍රව්‍යයන් වල ඖෂධීය ගුණයක් තියෙන බව හොඳටම දැන් පැහැදිලි. එතකොට මෙන්න මේ ඖෂධීය ගුණයන් අපි අරගෙන ඒවා විද්‍යානුකූලව යම්කිසි ක්‍රියාවලියකට යොමු කරලා කෘත්‍රිම ඖෂධයක් සංශ්ලේෂණය කරනවා. එහෙනම් අපි මෙන්න මේ ශාකවල තියෙන යම් යම් රසායනිකයන් පරිේශනාගාර ඇතුළතදී ඒවා එක්ස්ට්‍රැක්ට් කරගෙන, ඒ කියන්නේ නිස්සාරණය කරගෙන ඒවා මගින් කෘත්‍රිමව ඖෂධ සංශ්ලේෂණය කරනවා. හැබැයි මෙතෙන්දී මෙන්න මේ ශාක කියන්නේ තාමත්ම සීමා සහිත ප්‍රමාණය. හැබැයි ඖෂධ ඉල්ලුම අති මහත්, ගොඩක් ඖෂධ වලට ඉල්ලුම තියෙනවා. මේවා ප්‍රමාණවත් නැහැ ඉල්ලුම සපුරාලීම සඳහා. එතකොට මෙන්න මේවායේ තියෙන ඖෂධීය ගුණයන්ට සමාන රසායනික ව්‍යුහයන් කෘත්‍රිමව නිෂ්පාදනය කරනවා රසායනාගාර තුල. කෘත්‍රිමව නිෂ්පාදනය කරනවා රසායනාගාර තුල. ඒකල්ලා ඒ රසායනික ව්‍යුහයන්ට සමාන රසායනික සංයුතියට සමාන ඖෂධ කෘත්‍රිමව නිෂ්පාදනය කිරීම තමයි අද සමාජයේ බහුතරයක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් තුවාල සොය කිරීම සඳහා පපුල් ඇදුවොත් එimhe මුළු ලෝකෙම පපුල් හතරක් මතු. මෙන්න මේක තමයි ඊගාවට අහන්නේ. බලන්න 9 වෙනි එක. ශාක ප්‍රභවයකින් ඖෂධයක් නිස්සාරණය කර. ශාක ප්‍රභවයකින් ඖෂධයක් නිස්සාරණය කර. එමගින් බටහිර වෛද්‍ය විද්‍යානුකූල ඖෂධ සංශ්ලේෂණය කිරීමේ පියවර දක්වන්න. ශාක ප්‍රභවයකින් ඖෂධයක් නිෂ්පාදනය කරලා නිස්සාරණය කරනවා. බටහිර වෛද්‍ය විද්‍යානුකූලව ඖෂධ සංශ්ලේෂණය කිරීම පියවර මගින් දක්වන්න. හිතන්නකෝ අපි හිතන්නකෝ මුරුංගා ගන්න කියන්නේ. එහෙනම් ඉස්සල්ලාම අරගෙන මුරුංගා මද පවනේ වේලලා මොකද කරන්නේ? සීන් කුඩු බවට පත් කරගන්න. පොඩි කැබලි බවට පත් කරගන්න. එහෙම නැත්නම් හිතන්නකෝ කරවිල වලින් ගන්න යනමයි කියන්නේ. කරවිල අරගෙන පවනේ වේලලා කුඩා කොටස් බවට පත් කරලා කුඩු කර ගන්න. ඊට පස්සේ මෙන්න මේකට මොන හරි ද්‍රව්‍යයක් දාලා මේ කරවිල වල තියෙන ද්‍රව්‍ය හිතන්න කරවිල වල තියෙන X කියලා රසායනිකයක් තියෙනවා. ඔන්න ඔය X කියන රසායනිකය මොකක් හරි ජලයට හරි කාබනික ද්‍රාවකයකට හරි වෙනත් මොකක් හරි ද්‍රාවකයකට හරි අපි අරගන්නවා මෙන්න මේක. සරලවම ගත්තොත් මේ වගේ දෙයක්. ගෙදර තේ එකක් හදනවනේ. තේ කොළ වල තියෙනවා විවිධ රසායනික සංයෝග. කැෆීන් තියෙනවා. ක්විනෝන් තියෙනවා. විවිධාකාරයේ ටැනින් වර්ග තියෙනවා. ෆ්ලේවොනොයිඩ් වර්ග තියෙනවා. අපි කරන්නේ තේ කුඩු ටික උණු වතුරට දාලා මොකද කරන්නේ?
ඒ තේ කුඩු වල තියෙන රසායනිකයන් ටික මෙන්න මේ ආකාරයට මේකට ගන්න. ඕක තමයි කරන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය දේවලුත් තියෙනවා අනවශ්‍ය දේවලුත් තියෙනවා තේ. දැන් ඔය කැෆේන් කියන අපට අවශ්‍ය කැෆේන් ටික තියාගෙන ඉතිරි ටික අයින් කරගන්න ක්‍රමවේදයක් තිබුණා. එතෙන්දී අපි කරන්නේ කැෆේන් නම් මේ කියන X කැෆේන් පමණක් දියවන අනිත් ඒවා දිය නොවන කාබනික සංයෝගයක් ගන්න. ඒකට ගත්තාම ඒ කාබනික සංයෝගයේ මේ කැෆේන් කියන එක විතරක් තියෙනවා. ඊට පස්සේ මේ කාබනික සංයෝගය එක්ක වාෂ්ප කරලා පෙරලා හරි මොකක් හරි කරලා X කියන එක වෙන් කරගන්න. ඔන්නෝම තමයි ඖෂධයක් සංශ්ලේෂණය වෙන්නේ. එන්න ප්‍රශ්නාංකය 9. ස්වභාවික ප්‍රභවයකින් ඖෂධයක් නිස්සාරණය කර එමගින් බටහිර වෛද්‍ය විද්‍යානුකූලව ඖෂධ සංශ්ලේෂණය කිරීමේ පියවර දක්වනවා. පළවෙනි එක පියවරනේ පළවෙනි පියවර අංක 1 ශාක ප්‍රභවයගෙන ශාක ප්‍රභවයගෙන සීන් ලෙස කුඩු කර ගැනීම. උදාහරණයක් විදිහට තේ කොළයක් නම් තේ කොළ අරගෙන අපි කරන්නේ ෆැක්ටරි එකකින් අපිට තේ කුඩු වෙව්වට අපි ගෙදෙද්දී හදුවොත් එimhe තේ දළු ටික කඩලා පවනේ වේලලා මොකද කරන්නේ ඊට පස්සේ ඒක පොඩි කරලා ගන්නවා. දැන් ඉස්සර ගෙවල් වල ග්‍රීන් ටී කියන එක හැදුවා. තේ දළු වල අර තිරේ කොටසයි එක කොළයකුයි තමයි ගත්තේ මේක. දැන් එහෙම නෙවෙයිනේ දැල්ලේ තියෙන දළු කීපයක් එක්කනේ කඩලා ගන්න මේ හැරෙන් වගේනේ කපලා ගන්න. සරෙම නෙමෙයි. තිරයක් වගේ කොටසක් තියෙනවා ඒකත් එක්ක මෙන්න මේ ලපටි මෙන්න මේ කැල්ල විතරයි ගන්න. ඒක අරගෙන සුදු රෙද්දක හොඳට පවනේ වේලනවා. ඊට පස්සේ මේ සුදු රෙද්දම ඔතලා ඉවරලා මට මතකයි අපේ ආච්චි අම්මලා ගෙදර තිබ්බා මෙන්න මේ විදිහේ කිතුල් පොල්ලක් වගේ එකක් හදපු එකක් මිටක් එක්ක නෙමෙයි. ඊට පස්සේ මේක මොකද කරන්නේ? ලී එක තියලා හොඳට තලනවා. මොකද අර රෙද්ද පිටින් මල්ලලා තලනවා. මොකද මේක ඇතුලේ තියෙන එක හොඳට කුඩු වෙනවා. ඊට පස්සේ මේ රෙදි කැල්ල පිටින්ම මොකද කරන්නේ? උණු වාජනයක උණු වතුර වාජනයක මේක ගිල්ලලා තියෙනවා. ගිල්ලලා තියලා මේක අයින් කරගත්තාම මේ හැදෙන්නේ ග්‍රීන් ටී. අනේ බයෝ සිස්ටම් ටෙක්නොලොජි වලට තියෙනවද කොහෙද ග්‍රීන් ටී හැදෙන්නේ? මොකද ඒ වගේ වාස විසක් කිසිම දෙයක් නැහැ. දැන් අපි තේ කොළ ගෙනල්ලා බොනවා කියලා බොන්නේ මොනවද? අපි බොන්නේ වැඩිපුරම දින අලුහුණු දාලා තියෙනවා. කහට ගතිය වැඩි වෙනවා. අපි තේ කුණු කියලා අලුහුණු බොනවා. ඒකයි ඉස්සර මිනිසුන්න පිළිකාඩු. ඒ මිනිසුන්ගේ ආයු කාලය වැඩි. ශක්තිමත් භාවය වැඩි. මොකද මේ මිනිස්සු තනිකරම සබහාදාමේ තියෙන දේවල් එක්ක තමයි ජීවත් වෙන්නේ. අපි කන්නේම වාස නිසා. ඒක ලේවම කෙන්න කියලා තව බෙහෙත් ගුලි කිනින්න. ඔබ තමයි වෙලා තියෙන්නේ. right එහෙනම් පළවෙනි එක ශාක ප්‍රභවයේගෙන සීන් ලෙස කුඩු කිරීම. දෙවෙනියට ශාක සාරය අපි නිස්සාරණය කරගන්නවා සුදුසු ක්‍රමවේදයක් භාවිත කරලා. ලියමංක 2 සුදුසු නිස්සාරණ ක්‍රමයක් මගින් ශාක සාරය නිස්සාරණය කිරීම. සුදුසු නිස්සාරණ ක්‍රමයක් මගින් ශාක සාරය නිස්සාරණය කිරීම. ඊළඟ තේ කොලයක් තිබ්බා ඒකේ තිබ්බා XYZ කියලා සංයෝග තුනක් මේ තුන මේකට ගත්තා. ඔන්න නිස්සාරණය කරගත්තා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන්නේ x නම් x විතරක් වෙන් කරගන්නවා. අපි ඒකට කියනවා සංශුද්ධ ඵලය කියලා. එන අංක 3 සංශුද්ධ ඵලය වෙන් කර ගැනීම. අංක 3 සංශුද්ධ ඵලය වෙන් කර ගැනීම.
right ඔන්න දැන් වෙන් කරලා ගත්තා මොකද්ද x කියන සංඝටක සංශුද්ධ ඵලයේ වෙන් කරලා ගන්න. ඊට පස්සේ කරන්නේ මේක පළවෙනි වතාවට රසායනිකව පරීක්ෂා කරලා බලනවා විද්‍යාකාරයක්. දැන් ඔය ධම්මික පෙණියෙත් ඒක තමයි මම හිතන්නේ ෆේල් උනේ. රසායනිකව පරීක්ෂා කර බැලීම ෆේල් උනේ. එහෙනම් ලියමු ඊගාව එක අංක 4. ප්‍රථම වතාවට රසායනික ක්‍රමයකින් ඉහත ඵලයේ පරීක්ෂා කිරීම. එහෙනම් අපි ඒක රසායනිකව පරීක්ෂා කරපුවා මේකේ විෂ ද්‍රව්‍යයක් නැහැ කියලා අපි තහවුරු කරගත්තට පස්සේ මොකදන්නේ ජීවීන් යොදාගෙන ඖෂධය පරීක්ෂා කරනවා. අපි ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ලෝකේ ඇතැම් රටවල් වල සත්තු ජීවිත කාලයේම කූඩු ඇතුළේම ඉඳලා කූඩු ඇතුළෙන් මැරලා යනවා. මොකද ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් ඖෂධ ටෙස්ට් කිරීම සඳහා සත්තු යොදාගෙන ඉන්නේ. සමහරක් වෙලාවට අපි නොදැනුවත්වම අපි ඖෂධ ටෙස්ට් කිරීම සඳහා භාජනය වෙලා ලෝකයේ දියුණු රටවල් කරන්නේ තුන්වෙනි ලෝකයේ රටවල් වලට මොන හරි ටිකක් දීලා ටෙස්ට් කරලා බලනවා. උන් ජීවත් වෙනවද මැරෙනවද කියලා. එහෙම දේවලුත් සිද්ධ වෙනවා. මොකද මම මේක කිව්වා ඖෂධ කියන්නේ මාෆියාව. ලෝකේ බොහෝ රටවල් වලට විශේෂයෙන්ම ඔය ඉතියෝපියාව වගේ රටවල් වල විවිධාකාරයේ ප්‍රධානයන් විදියට එන ඖෂධයන් ඇතුලේ ඇත්තටම තියෙන්නේ ඒගොල්ලන්ගේ අත්හදා බැලීම් තමයි තියෙන්නේ. එහෙම නොවනවස්සක් තියෙනවා. ඉතින් අපි ඒක අත්හදා බැලීමට ලක් වෙනවද කියලාවත් අපි දන්නේ නැහැ. හේතුව අපි ඒගොල්ලෝ තරම් මේ තාක්ෂණීය දියුණුවට නෑ අපේ පරීක්ෂණ කරන්නේ ඉතාමත්ම අඩු වශයෙන්. ඒ හින්දා සයිනෝෆාම් ගහන්න කියද්දි ගහනවා. මොඩර්නා ගහන්න කියද්දි ගහනවා. සයිනෝෆාම් එකෙන් නැත්තම් ෆයිසර් එක ගහන්න කියද්දි දෙවෙනි වටේට ඒක ගහනවා. හේතුව අපිට එහෙම ලොකු පරීක්ෂණ හැකියාවක් නැහැ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ඔය IFS එකේ වගේ දෙක තුනක තමයි පරීක්ෂණ කරන්නේ. හයි. ඉතින් ඒ හින්දා අපි අවුරු කිව්ව පළියට ඖෂධ ගහන්න නැතුවත් බෑ ගහලත් බෑ. විසපු බේතුත් මේ වද දන්නෙත් නෑ නේ මන් දන්නේ. පටනම් පොඩ්ඩක් බේත් හිතලා පස්සේ පොඩි තියෙන පොඩි අවුලක්. අර ඉස්සර තිබ්බ ෆිට ගතිය නෑ දැන් ඇඟේ. හයි. කමන්නේ ටිකක් කල්ලා ජීවත් වෙන්න හම්බුනොත් මොකද යන්නේ? එහෙම බලන්න ඊගාව එක. ඊගාවට මොකද කරන්නේ? ජීවීන් යොදාගෙන මේ ඖෂධය මොකද කරන්නේ? පරීක්ෂා කරනවා. එහෙනම් ලියමු ඊගාව එක. ජීවීන් යොදා ගනිමින් අදාළ ඖෂධය පරීක්ෂා කිරීම. ජීවීන් යොදා ගනිමින් අදාළ ඖෂධය පරීක්ෂා කිරීම. දැන් ඔන්න ඖෂධය හරි කියමුකෝ අපි. ඒක ප්‍රතිචාර දක්වනවා. හැබැයි දැන් වැඩේ තියෙන්නේ ස්වභාවික ප්‍රභව මොකද වෙන්නේ? සීමා සහිතයි. එතකොට කරන්නේ මෙන්න මේ ඖෂධය රසායනාගාරයක් තුල රසායනික කෘත්‍රිමව හදනවා. මේවා කාබනික රසායන විද්‍යාවේ ඉහළ තාක්ෂණික ක්‍රමවේද. එන්න ලියමු අංක 6 වෙනි පියවර. ස්වභාවික ප්‍රභව සීමිත බැවින් කෘත්‍රිමව ඖෂධ සංශ්ලේෂණය කර
ගැළපෙන පරිදි ඖෂධය නිෂ්පාදනය කිරීම. ගැළපෙන පරිදි ඖෂධය නිෂ්පාදනය කිරීම. ඊට පස්සේ ඖෂධයන් නිෂ්පාදනය කරාට පස්සේ ඒ සඳහා ගන්න ඕනේ පේටන්ට් බලපත්‍රයක්. පේටන්ට් බලපත්‍රයක් ගන්න ඕනේ. ඒ කියන්නේ මම ඖෂධය නිෂ්පාදනය කරා නම් මගේ අනුමැතියකින් තොරව ලෝකයේ කොහෙවත් තැනක ඒ සඳහා ආය ඖෂධයන් නිපදවන්න බෑ. පේටන්ට් බලපත්‍රය. ඒතර පේටන්ට් බලපත්‍රය ගන්න පුළුවන් වෙන්නේ අලුත් නිෂ්පාදනයක් සඳහා පමණයි. පරණ එකක් එම ආය නිෂ්පාදනය කරලා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම කියාවක් නැහැ. එහෙනම් ලියමු අංක 7. පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම. පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම. ඊට පස්සේ ඖෂධ නිෂ්පාදනය කළා වෙළඳපොළට නිකුත් කරනවා. එහෙනම් ලියමු ඊගාවට. ඖෂධය නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කිරීම. ඖෂධය නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කිරීම. අපි ඉස්සෙල්ලා කතා කරා යම් යම් ශාකවලින් ලබා ගන්නා ද්විතීයික පරිවෘත්තජ. දැන් ඔන්න ඒ ද්විතීයික පරිවෘත්තජ භාවිතා කරේ මොනවා සඳහාද? ඖෂධ සඳහා. එහෙනම් දැන් අපි බලනවා ඔය එක් එක් වර්ගයේ ද්විතීයික පරිවෘත්තජ ලබා ගන්නා ශාක ප්‍රභේය සහ ඒකේ ප්‍රධානතම භාවිතයන් මොනවද කියලා. එහෙනම් ටියුට් එක නැති අය ද්විතීයික පරිවෘත්තජ වල ප්‍රභව සහ භාවිත. ද්විතීයික පරිවෘත්තජ වල ප්‍රභව සහ භාවිත සංයෝගයේ තියෙනවා ප්‍රභවය. ඊළඟට භාවිතය. සංයෝගය ප්‍රභවය සහ භාවිතය. පළවෙනි එක දීලා තින්නේ ෆ්ලේවනොයිඩ්. ටියුට් එක නැති අය ලියා ගන්න. ෆ්ලේවනොයිඩ්. ෆ්ලේවනොයිඩ් ගන්නේ තේ කොළ වලින්. එනම් ප්‍රභවයේ තේ කොළ. ඒ සමාජ මාධ්‍යයන්ගේ එහෙම චීනයේ ගොඩාක් වෙලාවට කොරෝනා මර්ධනය සඳහා යොදා ගන්නවා කියලා කියන ග්‍රීන් ටී. චීනය යොදා ගන්නවලු ග්‍රීන් ටී කියන එක. ඒකේ ඉන්නේ තේවල තියෙනවා හොඳ ප්‍රතිඔක්සිකාරක ගුණයක්. එහෙනම් භාවිතාව ලියා ගන්න. ප්‍රතිඔක්සිකාරකයක් ලෙස. ප්‍රතිඔක්සිකාරකයක් ලෙස. ප්‍රතිඔක්සිකාරකයක් ලෙස.
එහෙනම් තේකොළ වල තියෙන ෆ්ලේවොනොයිඩ් භාවිතා වෙන්නේ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස. දෙවෙනි එක එපිකැට්වීන්. එපිකැට්වීන් මේක තියෙනවා තේකොළ වල සහ කොකෝ ඇටවල. තේකොළ වල සහ කොකෝ ඇටවල. එතකොට තේ බොන එක සාමාන්‍යයෙන් සෞඛ්‍යයට හිත කරයි. උදේ පාන්දරට කිරි පිටි බොන එක තමයි සෞඛ්‍යයට අහිත කරන්නේ. ඉස්සර මිනිස්සු ගොඩක් වෙලාවට උදේට බොන්නේ කහට එකක් හකුරු කෑල්ලක් එක්ක. ඒක දැන් අපි හකුරු ගත්තොත් එimhe සීනි හකුරුනේ දෙන්නේ. ඉස්සර තිබ්බ හොඳ කිතුල්ලක්. ඒක අපි හිතලා බැලුවොත් එimhe වතු කරේ ඉන්න ගොඩක් දෙමළ මිනිස්සු ඒගොල්ලෝ බොන්නේම කහට කියන එක. තේකොළ අපි නම් ප්ලේන් ටිනි බොන්නේ අපි සීනි දාලා බොන්නේ. ඒගොල්ලෝ වැඩිපුරම බොන්නේ නිකන් කහට. අපි තේ බීලා දියවැඩියව හදා ගන්න. හැබැයි මේ මිනිස්සු හොඳට මහන්සි වෙලා වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම ලංකාවේ ගත්තාම මධ්‍ය කඳුකරේ තේ වතු තියෙන්නේ ගොඩක් උස් බිම් වල. ඒ උස් බිම් වල තමයි ඒගොල්ලන්ගේ ජනාවාස තියෙන්නේ. පිරිසිදු වාතයත් ඒගොල්ලන්ට තියෙනවා. අපි ඉන්න ටිකේ වාහන දුවලා කාබන් ඩයොක්සයිඩ් මොනොක්සයිඩ්ම තමයි අපි අදින්නේ. ඒගොල්ලන්ට ඒ හින්දා අපිට වඩා හොඳ හෘද සෞඛ්‍යයක් තියෙනවා. heart attack හැදෙන ප්‍රමාණය අඩුයි. heart attack හැදෙන්නේම කවුද? මේ ටවුන් ආශ්‍රිතව ඉන්න කට්ටියට තමයි හැදෙන්නේ heart attack වැඩිපුර. ඒ වතු වල ඉන්න මිනිස්සුන්ට ගොඩාක් heart attack හැදෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒකට ප්‍රධාන හේතුව තමයි තේ කියන්නේ කහට බොන එක. එහෙනම් මේකෙන් තියෙන විශේෂ වාසියක් තමයි පළවෙනි එක ලියා ගන්න. රුධිර සංසරණයේ කාර්යක්ෂම කිරීම. රුධිර සංසරණයේ කාර්යක්ෂම කිරීම. දෙවෙනි එක හෘද සෞඛ්‍ය සුරකීම. රුධිර සංසරණයේ කාර්යක්ෂම කිරීම හෘද සෞඛ්‍ය සුරකීම. තුන්වෙනි එක කැෆේ. ආයෙත් කියන්න බර. හෘද සෞඛ්‍ය සුරකීම රුධිර සංසරණයේ කාර්යක්ෂම කිරීම. හෘද සෞඛ්‍ය සුරකීම රුධිර සංසරණයේ කාර්යක්ෂම කිරීම. ඊළඟට කැෆීන් ගන්නේ තේකොළ. අපිට පරීක්ෂණයක් තියෙනවා මේක. කැෆීන් තේකොළ වලින් ගන්න. මෙයා තේකොළ වලින් ගන්නේ කැෆීන්. එකක් තමයි ප්‍රතිඔක්සිකාරකයක් වෙන්නේ. ප්‍රතිඔක්සිකාරකයකි. ප්‍රතිඔක්සිකාරකයකි. දෙවෙනි එක උත්තේජක ඖෂධයකි. ප්‍රතිඔක්සිකාරකයකි දෙවෙනි එක උත්තේජක ඖෂධයකි. ඊළඟ එක තියන්නේ ජින්ජර් හෝල්. ජින්ජර් හෝල්
ගන්න ඉඟුරු වලින්. මේ දවස්වල ඉතාමත්ම වැදගත් ඉඟුරු සහ කොත්තමල්ලි. ජින්ජර් ඕල් ඉඟුරු වලින් ගන්න. වැදගත් වෙනවා නිර්වින්දකයක් ලෙස. නිර්වින්දකයක් ලෙස ඊළඟට ප්‍රතිපිලිකාජනක ඖෂධ ලෙස. නිර්වින්දකයක් ලෙස ප්‍රතිපිලිකාජනක ඖෂධයක් ලෙස. නිර්වින්දකයක් ලෙස ප්‍රතිපිලිකාජනක ඖෂධයක් ලෙස. ඊළඟ එක ඉයුජිනෝල්. ඉයුජිනෝල් ගන්නේ කරාඹු වලින්. ඉයුජිනෝල් ගන්නවා කරාඹු වලින්. කරාඹු තෙල් ගන්නවා සගන්ධ සුවඳ කාරකයක් ලෙස. ඒ වගේම ගන්නවා නිර්වින්දකයක් ලෙස. එන ලියන්න භාවිතය සගන්ධ කාරක ලෙස. සගන්ධ කාරක ලෙස. දැන් දත් එක්කුමක් එහෙම ආපුවම ගෙදර බෙහෙත් එහෙම මොකුත් නැත්තම් මොකද කරන්නේ? කරාඹු නැට්ටක් හපාගෙන තමයි නිදා ගන්න වෙන්නේ එළිය වෙනකන්. ඒකේ සැරේ වුණාම තව නැට්ටක් හපනවා. ඔය විදිහට උදේ වෙනකොට කරාඹු ග්‍රෑම් 250ක් විතර හපාපා ඉන්න තමයි වෙන්නේ දත් එක්කුමක් එහෙම ආවොත්. ඒකෙන් මොකද වෙන්නේ? වේදනාව සමනය වෙනවා. වේදනාව සමනය වෙනවා නම් මොකද කියන්නේ අපි? නිර්වින්දකයක් ලෙස. එහෙනම් ලියන්නේ ඊගාව එක. නිර්වින්දකයක් ලෙස. නිර්වින්දකයක් ලෙස. නිර්වින්දකයක් ලෙස. ඊළඟ එක සිනමැල්ඩිහයිඩ්. සිනමැල්ඩිහයිඩ් ගන්නේ කුරුඳු පොතු වල. කුරුඳු ගාගත්තාම කුරුඳු ශාකයේ ගන්නවා පත්‍රත් ගන්නවා පොත්තත් ගන්නවා මුලත් ගන්නවා. කුරුඳු. එතන මේ සිනමැල්ඩිහයිඩ් අනිවාර්යයෙන්ම කුරුඳු ගන්නව මොනවාද? ආහාර රස කිරීම සඳහා. එහෙනම් රසකාරකයක් ලෙස. භාවිතේ එකක් රසකාරකයක් ලෙස. රසකාරකයක් ලෙස. ඊගාවට වැදගත් වෙනවා ප්‍රතිපිලිකා ජනක ඖෂධයක් ලෙස. රසකාරකයක් ලෙස ඒ වගේම ප්‍රතිපිලිකා ජනක ඖෂධයක් ලෙස.
ඊළඟට දෙන්නේ morphine. morphine. මේ සඳහා ගන්නේ පොපි ශාකය. පොපි ශාකය. වේදනා නාශකයක් විදිහට භාවිතා කරනවා. පොපි ශාකය. morphine. ලංකාවේ හැදෙන්නේ නැහැ නේද? වේදනා නාශකයක් විදිහට. ඊළඟට වෙසිසින්. වෙසිසින්. මෙයා ගන්නේ පාවට්ට ශාකයෙන්. පාවට්ට. මේකට ආඩතෝඩ කියලා කියනවා. පාවට්ට ආඩතෝඩ. මේ ඉස්සර මිනිස්සු ඔය ගොඩාක් මහන්සියලා වැඩ කරනවනේ. ඒ වැඩ කරලා ආපුවම ඇඟේ ප්‍රතේ වේදනාව යන්න කියලා පාවට්ට මුල් සහ පාවට්ට කොළ දාලා තමයි වතුර රත් කරන්නේ. හරි ඒ වතුරෙන් ඇඟ හොද ගන්න. එතකොට කකුල්ලේ වල දෙනකොට මේ පාවට්ට කොළම එන්න මේ මුට්ටියෙන් අරගෙන රස්නේ පිටින් අරගෙන ගොඩාක් පිච්චෙන්න නෙමෙයි. කකුල්ලේම අතපය හැම තවනවා. බබාලා හම්බුණ අම්මලාට ඉස්සර ගොඩාක් කරේ දැන් නම් දෙන්නේ මොකක් හරි පෙත්තක් දෙනවා වේදනානාශකයක් විදියට. ඉස්සර කරේ එන්නේ මේ විදියට ඇඟ හැම තවනවා. ඇඟ හොදවනවා පාවට්ට වතුර. ඒ කියන්නේ නම් මොකන්ද මේක? වේදනානාශකය. වේදනානාශකය. ඊළඟ එක පෙනිසිලින්. මෙයා ගන්නේ පෙනිසිලින් පෙනිසිලියම් නොටාටම් කියන දිලීරේ. මේ ගන්නේ දිලීරිය. පෙනිසිලියම් නොටාටම්. එතකොට පෙනිසිලින් කියන්නේ ප්‍රතිජීවකයක් ලෙස භාවිතා කරන ඖෂධයක්. ප්‍රතිජීවකයක් ලෙස. බැක්ටීරියා වලින් මොන හරි ආසාදනයක් ආපුවම ඒ ආසාදනයේ මැඩලීම සඳහා පෙනිසිලින් කියන ප්‍රතිජීවකයේ භාවිතා කරනවා. ඊළඟ එක ඇන්ත්‍රැක්ස් ක්විනෝන්. ඇන්ත්‍රැක්ස් ක්විනෝන්. ඇන්ත්‍රැක්ස් ක්විනෝන්.
මේක ගන්න ඇස්පර්ජිලස් කියන දිලීරේ. ඇස්පර්ජිලස් කියන දිලීරයෙන් තමයි ගන්න. ඇස්පර්ජිලස් යොදා ගන්නවා සායම් වර්ග නිපදවීමට. සායම් වර්ග නිපදවීම සඳහා යොදා ගන්න.